ආයුබෝවන්. අදත් අපි ඔබ සමග එකතු වෙනවා හත ශ්‍රේණිය පළවෙනි පාඩම තුන්වෙනි කොටස ශාක විවිධත්වය කියන පාඩම පුෂ්පවල විවිධත්වය. මේ පාඩම ඉතා වැදගත් පාඩමක් වෙනවා. මොකද මේක 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 10, 11 සියලුම ශ්‍රේණි වලට වැදගත් පාඩමක්. ප්‍රශ්න නිතරම අහන පාඩමක් තමයි පුෂ්ප සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ විවිධ පුෂ්ප, සරල පුෂ්පය සහ පුෂ්ප මංජරි, පුෂ්පයක තියෙන කොටස් මොනවද? එම කොටස් වල කෘත්‍ය මොකක්ද? බීජය සහ ඵලය ගැන, ඵල සහ බීජ වල විවිධත්වය සහ බීජ ව්‍යාප්තිය සහ ඒවායේ හැඩ ගැසීම් නැත්නම් අනුවර්තන ගැන අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු මොනවද අපේ පරිසරයේ තියෙන පුෂ්ප. මේ තියෙන සපුෂ්ප ශාක. මේ සපුෂ්ප ශාක වල තමයි අපි කිව්වේ පුෂ්පය කියන ව්‍යුහය එන්නේ. මේ තියෙන සපුෂ්ප ශාක වල පුෂ්ප. ඔයගොල්ලෝ මේව දැකලා ඇති. මේ තියෙන්නේ මොණරමල් කියන ශාකය. එතකොට මේකේ අපි ගත්තොත් මේ ශාකයේ මේ එකක් තමයි තනි පුෂ්පය වෙන්නේ. මේ එකක් තමයි තනි පුෂ්පය. එතකොට පුෂ්ප ගොඩක් එක අක්ෂයක පුෂ්ප ගොඩක් තියෙනවා. මෙන්න මේ view-ට අපි කියනවා පුෂ්ප මංජරියක් කියලා. මල් කලබක්. මල් ගොඩක් තියෙනවා. මල් බොකේ එකක්. පුෂ්ප ගොඩක් තියෙනවා. ඒතර කොයිතරම් විවිධත්වයක් තියෙනවද අපේ පරිසරයේ? මේක පොඩ්ඩක් බලමු. මේක මම සම්පූර්ණ ශාකයම අරගෙන ආවා. මේක ලිලි වර්ගයට අයත් ශාකයක්. මේකේ අපි කලින් ඉගෙනගත්තු පාඩමට සම්බන්ධ නිසා මම මුළු ගහම ගෙනාවා. මේ මෙතන තියෙන බල්බය. පොළොව යට තියෙන භූගත කඳක්. මේ මුල් පැන් නැගිලා තියෙනවා. මේ ලුණු ගෙඩියක් වගේ කඳ. එතකොට මේකේ පත්‍ර තියෙනවා. පුෂ්පය එන්නේ මේ විදියට නටුවක් වගේ ඇවිල්ලා මේ භූගත කඳක. ඒක භූගත කඳකින් එන පුෂ්පය බොහෝ විට මේ විදියට නටුවක් වගේ ඇවිල්ලා තමයි පුෂ්පය එන්නේ. මේ නටුවට කියනවා භූ නටුව කියලා. මේ නටුවට කියනවා භූ නටුව. මේ පුෂ්පය ඔයගොල්ලෝ දැකලා ඇති. සමහරලාට දැකලා නැතුව ඇති. මේ වැටකෙයියා ශාකයේ එන පුෂ්පය. ඒතකොට ඒකේ පුෂ්ප ගොඩක් තියෙනවා. පුෂ්ප ගොඩක් තියෙනවා. පුෂ්ප මංජරියක් මේක. අපි ගත්තොත් වද ශාකය. වද ශාකයේ එන්නේ මේ විදිහට තනි පුෂ්පයක් විතරයි. වද ශාකයේ තියෙන තනි පුෂ්පයක්. ඕලු නෙළුම් මානෙල් වගේ ශාකවල පුෂ්ප තනි පුෂ්පයක්. පුෂ්පයේ කොටස් ගැන අපි පසු ඉගෙන ගමු. මේක තනි පුෂ්පයක්. එතකොට පරිසරයේ විවිධ පුෂ්ප අපිට දකින්න ලැබෙනවා.
අපි ඊළඟට බලමු සරල පුෂ්පය සහ පුෂ්ප මංජරි. අපි කිව්වා වද වගේ ශාකයක අපිට දක්නට ලැබෙන්නේ තනි පුෂ්පයක්. තනි පුෂ්පයක් තමයි පිපෙන්නේ කඳට සම්බන්ධ වෙලා. හැබැයි අපි ගත්තොත් මෙවැනි ශාකයක එකම අක්ෂයෙන් පැන නගින පුෂ්ප ගොඩක් තියෙනවා. මේක පුෂ්ප මංජරිය. පුෂ්ප මංජරිය. පුෂ්ප මංජරිය. මේකක් තමයි තනි පුෂ්පයක් වෙන්නේ. අපි ඊළඟට බලමු පුෂ්පයක තියෙන කොටස් මොනවද කියලා. පුෂ්පයක තියෙන කොටස් මොනවද? පුෂ්පයක තිබෙනවා පත්‍ර කියලා ව්‍යුහය. පුෂ්පයක තියෙනවා පත්‍ර කියලා ව්‍යුහය. නම් පුෂ්පයක තියෙනවා පත්‍ර වර්ග දෙකක්. මොනවද මේ පත්‍ර වර්ග දෙක? සරු පත්‍ර තිබෙනවා, වද පත්‍ර තියෙනවා. ඕනම පුෂ්පයක සරු පත්‍ර තියෙනවා, වද පත්‍ර තියෙනවා. වද පත්‍ර වලට අයත් කොටස් වෙන්නේ මණි පත්‍ර. මණි පත්‍ර, දල පත්‍ර. මණි පත්‍රයි දල පත්‍රයි අපි හඳුන්වනවා වඳ පත්‍ර කියලා. සරු පත්‍ර මොනවද? සරු පත්‍ර දෙකක් තියෙනවා. උමංගය හා ජායාංගය. එහෙනම් සාමාන්‍ය පුෂ්පයක ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා. ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. පුෂ්පයේ කොටස් හතරයි. හැබැයි සෑම පුෂ්පයකම මේ කොටස් හතර දකින්න ලැබෙන්නේ නැහැ. සමහර පුෂ්පවල කොටස් හතරම දකින්න ලැබෙනවා. අපි වද පුෂ්පයක් ගත්තොත් මේ වද පුෂ්පයේ මේ කොටස් හතරම දකින්න ලැබෙනවා. නමුත් සමහර පුෂ්පවල මේ කොටස් හතරම දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඕනෑම පුෂ්පයක තියෙන කොටස් වෙන්නේ මණි පත්‍ර, දල පත්‍ර හා එක්ක පූමංගය එක්ක ජායාංගය. මේ කොටස් තුන. එහෙනම් අපි බලමු මේ කොටස් තුන සවිස්තරව. අපි මුලින්ම බලමු පුෂ්පයක පිටතින්ම තිබෙන වලය. පුෂ්පයක පිටතින්ම තියෙන වලය මණි පත්‍ර. ඊළඟට ඇතුළතින් දල පත්‍ර. ඊට පස්සේ තමයි පූමංගය සහ ජායාංගය පිහිටන්නේ. ජායාංගය ඇතුළතින්. අපි බලමු පුෂ්පයක් කොහොමද ශාකයෙන් එන්නේ කියලා. ශාකයේ කඳ තිබෙනවා. එතකොට පුෂ්පයක් හට ගන්නා තැන මේක පුෂ්පේ නම්
පුෂ්පය හට ගන්නා තැන සාමාන්‍යයෙන් ශාකයේ තිබෙන පත්‍රය හා සමාන පත්‍රයක් තිබෙන්න පුළුවන්. පුෂ්පයක් පැන නගින තැන පත්‍රයක් තිබෙනවා. මේ ශාක පත්‍රය මෙතනින් පැන නැගින්නේ නෑ පුෂ්පය. එතනින් සමහර වෙලාවට අංකුරයක්. අංකුරයක් එතනින් තියෙනවා. නමුත් මෙතන පුෂ්පය අංකුරය. පුෂ්පය තිබෙන තැන පත්‍රයක් තියෙනවා. මේක සාමාන්‍ය පත්‍රයක්. අපි මෙන්න මේ පත්‍රය හඳුන්වනවා නිපත්‍රය කියලා. නිපත්‍රය. මෙයා පත්‍රය. දෙකම එක වගේ. ඇතැම් පුෂ්පවල නිපත්‍රය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට පුෂ්පය හට ගන්නා තැන මෙන්න මේ විවුවට කියනවා වෘන්තය. නැත්නම් කියනවා පුෂ්ප නටුව. නැත්නම් පුෂ්ප වෘන්තය. වෘන්තය. පුෂ්ප වෘන්තය එහෙම නැත්නම් නටුව. එනම් මලක පුෂ්පයක පුෂ්ප නටුවක් තිබෙන්න පුළුවන්. නටුවක් නැති වුණොත් නිර්වෘන්තීය පුෂ්පයක් වෙන්න පුළුවන්. අපි ළඟට බලමු පුෂ්පයක තිබෙන කොටස් මොනවද කියලා. මම අඳින්නම් වද පුෂ්පය. මේ වද පුෂ්පයේ පිටතින්ම තිබෙනවා මේ විදියට කොළ පැහැති පත්‍ර සමූහයක්. අපි ඒවට කියනවා මණිපත්‍ර කියලා. අපි ඒවට කියනවා මණිපත්‍ර කියලා. දැන් මේ පුෂ්පේ නම් මේ මණිපත්‍රයට අමතරව තවත් කොළ පැහැති පත්‍ර වලයක් තියෙනවා. තවත් කොළ පැහැති පත්‍ර වලයක් තිබෙනවා. අපි ඒවට කියනවා උපමණිපත්‍ර කියලා. ඒක හැම පත්‍රයකම හැම ශාකයක පුෂ්පයකම නැහැ. උපමණිපත්‍ර. ඊළඟට පුෂ්පයේ අපිට දකින්න ලැබෙන පත්‍රය තමයි දල පත්‍ර. දල පත්‍ර කියන්නේ මේවට කියන්නේ දල පත්‍ර. ඒ දල පත්‍ර වර්ණවත්. මේවා වර්ණවත්. ගොඩක් වෙලාවට වර්ණවත්. සමහර පුෂ්පවල මණිපත්‍ර වර්ණවත්. බොහෝ පුෂ්පවල අපිට දකින්න ලැබෙන කොළ පැහැති මණිපත්‍ර. එහෙනම් දැන් අපි පුෂ්පයක ප්‍රධාන කොටස් දෙකක් කියලා දුන්නා. හැබැයි මේ සෑම කොටසක්ම හට ගන්නා තැන තිබෙනවා ව්‍යුහය.
ඒ ව්‍යුහයට අපි කියන්නේ ග්‍රාහකය කියලා. මේ පුෂ්පයේ තියෙන සෑම පත්‍රයක්ම මේ ග්‍රාහකය මත තමයි තිබෙන්නේ. එහෙනම් මණිපත්‍ර තිබෙනවා, දලපත්‍ර තිබෙනවා. ඒකට ඇතුළතින් ඊළඟට අපිට තිබෙනවා තවත් පත්‍ර වලයක්. අපි ඒක හඳුන්වනවා රේණු. එහෙම නැත්නම් අපි කියනවා කුමංගය කියලා. රේණු. කුමංගය. ඒකටත් ඇතුළතින් ඊළඟට තිබෙන වලය පුෂ්පයක තිබෙන ඊළඟට තියෙන වැදගත් කොටස තමයි පුෂ්පයක තියෙන ඊළඟට තියෙන වැදගත්ම කොටස මේ විදියට කොටසක් තිබෙනවා. මේක සමහර වෙලාවට මෙම ස්ථානය මේ විදිහට තිබෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක බෙදිලා තියෙන්න පුළුවන් මේ විදිහට. හරි. මේ වගේ ව්‍යුහයකට අපි කියනවා මණිපත්‍ර කිව්වා. දලපත්‍ර කිව්වා. ඊළඟට රේණු. ඊට පස්සේ මෙන්න මේ තිබෙන ඊළඟ පත්‍රය අපි කියනවා ජායාංගය. ජායාංගය. එහෙනම් මේක වද පුෂ්පය කියලා අපි හිතුවොත් වද පුෂ්පයේ කොටස් 4ම තිබෙනවා. හරි. වද පුෂ්පයේ මේ පින්තූරේ මෙහෙම ඇඳට වද පුෂ්පේ නම් මේ ජායාංගයේ මත තමයි රේණු තිබෙන්නේ. මේ තියෙන තව පුෂ්පයක් අපි කිව්වා මොණ්ඩර මල කියලා. මේකේ තියෙනවා වර්ණවත් පෙති 5ක් තිබෙනවා. පැහැදිලිව බලා ගන්න පුළුවන් මේකේ රේණු. මේ තියෙන රේණු. එහෙනම් රේණු කියන්නේ කුමංගය. අපි සවිස්තරව පසු ඉගෙන ගමු. එහෙනම් මේක තමයි පුෂ්පයක තියෙන ප්‍රධාන කොටස්. ප්‍රධාන කොටස් 4. මොනවද? මණිපත්‍ර, දලපත්‍ර, කුමංගය, ආජායංගය. ඇතැම් පුෂ්පවල කුමංගය, ජායාංගය කොටස් දෙකම තිබෙනවා. අන්න එතකොට අපි මේ පුෂ්ප වලට අපි කියනවා ද්විලිංගික පුෂ්ප කියලා. ද්විලිංගික පුෂ්ප. ද්විලිංගික පුෂ්ප. අපි මෙන්න මේ සංකේතයෙන් මෙහෙම අපි අඳුත් කියන්නේ ඒකලිංගික අවස්ථාව. මේක ද්විලිංගික පුෂ්පයක් පෙන්වන්න අපි එහෙම ඒකලිංගික පුෂ්ප අපි ඒකලිංගික පුෂ්ප වර්ග දෙකක් තියෙනවා. පුං පුෂ්ප, ජායා පුෂ්ප. අපි පුං පුෂ්පයක් මේ සංකේතයෙන් පෙන්නනවා. ජායා පුෂ්පයක් මේ සංකේතයෙන් පෙන්නනවා. ඒ අමතර දැනුමට ඔයගලන්ට මම කියලා දුන්නා. අපි ළඟට බලමු මොනවද මේ එක එක කොටස් වල ව්‍යුහයන් සහ කෘත්‍යයන්. අපි මුලින්ම බලමු මණිපත්‍රය. අපි කිව්වා පුෂ්පයක පිටතින්ම තියෙන්නේ මණිපත්‍රය. අපි ගත්තොත්
මේ වද පුෂ්පය, මේ වද පුෂ්පයේ කුඩා අවදිය, කැකුළු අවදිය, මේ කැකුළු අවදියේ ඕගලන්ට පේනවා. අපි කිව්වා මෙයාගේ උපමානි පත්‍ර තියෙනවා කියලා. මම ඒ ටික ගලවලා අයින් කරන්න. උපමානි පත්‍ර ගැලෙව්වා. ගැලවුවට පස්සේ ඔයගලන්ට පේනවා කුල පාට මණි පත්‍ර එකට එකතු වෙලා මේ විදිහට තියෙන්නේ පුෂ්පය. කැකුළු අවදි. මේක තව ටිකක් විශාල වෙනකොට මේ විදිහට මණිපත්‍ර තිබෙනවා. අන්න දැන් දලපත්‍ර පේන්න ගන්න. දැන් දලපත්‍ර පේන්න ගන්න. ඊට පස්සේ මේ පුෂ්පය පොහොට්ටුව දිගහැරුණම අපිට එනවා මේ විදිහට අලංකාර. එතකොට අපිට පේනවා මෙයාගේ මණිපත්‍ර මෙහෙම රැඳිලා තියෙනවා. කැකුළු අවදියේදී මේ මණිපත්‍ර පුෂ්පයේ සෙසු කොටස් ආරක්ෂා කරන සම්පූර්ණයෙන් වැහිලා. දැන් දලපත්‍ර එළියට ඇවිල්ලා. එනම් කුඩා කාලයේදී පුෂ්පයේ කොටස් වලට ආරක්ෂාව සපයනවා මණිපත්‍ර. මේ තියෙන්නේ මණිපත්‍ර. අපි ඊළඟට ගමු පුෂ්පයේ තියෙන වර්ණාත්මක කොටස. පුෂ්පයක තියෙන වර්ණාත්මක කොටස තමයි දලපත්‍ර. මේ තියෙන දලපත්‍රය. මේ දලපත්‍ර. මේ දලපත්‍ර. පුෂ්පයේ ආකර්ෂණීයම කොටස. දලපත්‍ර වලින් කරන්නේ ලොකු කාර්යයක් කරනවා දලපත්‍ර වලින්. පුෂ්පය පරාගණයට ආකර්ෂණය කරනවා. කාවද? කුමි සතුන්. මේක ලස්සනට තියෙන්නේ කුමින් ඇදිලා එනවා. හැබැයි රාත්‍රියට පිපෙන පුෂ්පව සුදු පාටයි. දලපත්‍ර සුදු පාටයි. රාත්‍රියට එතකොට සතුන්ට කුමි සතුන්ට සුදු පාට දලපත්‍ර පේනවා. ඒතර පුෂ්ප කරා ඇදිලා එනවා. මේ තියෙන්නේ පුෂ්පයේ ඉතිරි කොටස්. පුෂ්පයක දලපත්‍රය. මේක දලපත්‍රය. ඊළඟට අපි කිව්වා පුෂ්පයේ ඊළඟ කොටස පූමංගය. පුෂ්පයේ ඊළඟ කොටස පූමංගය. පූමංගය මහණනි මේ විදියට පූමංගය. කොටස් දෙකයි. මොනවද කොටස් දෙක? පරාගධානිය හා සූත්‍රිකාව. පරාගධානිය හා සූත්‍රිකාව. මේ තියෙන පරාගධානිය කහ පාටට බොහෝ වෙලාවට තියෙන්නේ. සමහර පුෂ්පවල වෙනත් වර්ණයක් තිබෙන්න පුළුවන්. මේ තියෙන සූත්‍රිකාව. එහෙනම් මේ කොටස් දෙක එකතුවට අපි කියනවා පූමංගය. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. ජායාංගය. මේ ජායාංගය අපිට බලා ගන්න අපිට ඕන වෙනවා පුෂ්පයක් වද වගේ පුෂ්පයක් අරගෙන අපිට පුළුවන් මේක දෙකට කපන්න. පුෂ්පය දෙකට කැපුවම
අපි කියනවා අර්ධ පුෂ්පය. මේ අර්ධ පුෂ්පයේ කොටස් ටික බලා ගන්න අපිට වඩාත් හොඳින් බලා ගන්න ඕන නම් අපි අත්කාචයක් පාවිච්චි කරන්න පුළුවන්. අත්කාචයක් පාවිච්චි කරාම අපිට ඊළඟ කොටස ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන්. මොකක්ද ඊළඟ කොටස? ජායාංගය. ජායාංගය. ජායාංගයේ තියෙන කොටස් මොනවද? ජායාංගයේ තියෙන කොටස් මොනවද? මේ විදියට මදක් පිඹුණු කොටසක් තිබෙනවා. මදක් පිඹුණු කොටස. අපි එකට කියනවා ඩිම්බ කෝෂය. ඊළඟට තව කොටස් දෙකක් තිබෙනවා. මෙන්න උඩම කොටසට අපි කියනවා කලංකය කියලා. මේ මැද කොටසට අපි කියනවා කීලය කියලා. එහෙනම් ඩිම්බ කෝෂයේ කොටස් තුනයි. මොනවාද ඩිම්බ කෝෂයේ කොටස් තුන? දැන් මේක තා කුඩයි. අපිට ඩිම්බ කෝෂය බලා ගන්න හරි අපහසුයි. මේ තියෙන මණිපත්‍ර. මම දරපත්‍ර අයින් කරා. එතකොට මේ ඩිම්බ කෝෂය අපි අත්කාචයකින් බැලුවම මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන් කුඩා මෙවැනි විභවය. ඒවට කියන්නේ මොනවද? ඩිම්බ කියලා. එහෙනම් පුෂ්පයක ප්‍රධාන කොටස් මේ මණිපත්‍ර, දලපත්‍ර, පූමංගය, ජායාංගය. පූමංගයේ කොටස් දෙකයි. පූමංගයේ කොටස් දෙකයි මොනවද? පරාගධානිය සහ සූත්‍රිකාව. මේ පරාගධානිය තුල අපිට කහ පාටට කුඩු කුඩු වගේ කුඩා විවෘතයක් බලා ගන්න පුළුවන්. අතේ ගෑවෙනවා. අපි රේණුවක් ඇතිල්ලුවම ඒ රේණුවේ තියෙන පරාගධානියේ වූ පරාග දැවටෙනවා අපේ ශරීරේ. අපි අන්නේ කුඩා විවෘතයට අපි කියනවා පරාග කියලා. එහෙනම් මණිපත්‍ර වලින් කරන්නේ අපි කිව්වා වෘත්තේ කැකුළු අවේදීයේදී ශාක පුෂ්පයේ සෙසු කොටස් වලට ආරක්ෂාව ලබා දෙන්නේ. දලපත්‍ර වලින් කරන්නේ කුමින් ආකර්ෂණයට වර්ණවත් පිහිටි පරාගණයට ආධාර කරනවා. එතකොට පූමංගයෙන් කරන්නේ කෘත්‍ය පරාග නිපදවීම. පරාග නිපදවල පරාගණයට ආධාර වෙන මේ පරාග තමයි නව පරම්පරාවක් බිහි කරන්න උදව් වෙන්නේ. පරාග නිපදවීම. ජායාංගය. ජායාංගයේ කාර්යය තමයි ඩිම්බ නිපදවීම. මේ ඩිම්බවල කාර්යය තමයි පරාග සමග එකතු වෙලා ඩිම්බේ සහ පරාගයේ එකතු වෙලා අපි කියනවා සංසේචනය වෙලා බීජ සෑදීම. නව පරම්පරාවක් සෑදීම. එහෙනම් පුෂ්පය තමයි ශාකයක තිබෙන ලිංගික ව්‍යුහය. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අනාගත පරම්පරාවක් බිහි කිරීම. ලිංගික ප්‍රජනනය. එයාගේ පූමාංගයේ තිබෙන රේණු වල තියෙන පරාග ඩිම්බ කෝෂය තුල වූ ඩිම්බ සමග එකතු වුණාම මොකද වෙන්නේ? අපි කලින් පාඩමකට කියලා දුන්නා.
පුෂ්පයක් හටගත්තොත් ඒ පුෂ්පයෙන් තමයි ඵලයක් ලබා දෙන්නේ. එනම් පුෂ්පය මොනවාද යම්කිසි ක්‍රියාවලියකට පස්සේ ඵලයක් දෙනවා. මේ ඵලය ඇතුලේ බීජ තිබෙනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා පරාගණය කියලා. මොකද පරාගණය කියන්නේ? පුෂ්පයක තියෙන පරාග එම පුෂ්පේම හරි වෙනත් පුෂ්පයක හරි ජායාංගයේ තියෙන කලංකයේ කියන කොටස මත තැන්පත් වීම තමයි පරාගණය කියන්නේ. එනම් පරාගයක් පුෂ්පයක වූ කලංකය මත එහෙනම් මේ පරාගය කුමන ක්‍රමයකින් මේ කලංකය මත තැන්පත් වුණොත් අපි ඒ ක්‍රියාවලියට කියන්නේ පරාගණය. ඊට පස්සේ මේ පරාගය වර්ධනය වෙලා කීලයේ ඔස්සේ පැමිණිලා ඩිම්බ සමග එකතු වෙලා බීජ බවටපත් වෙනවා. අවසානයේදී මොකද වෙන්නේ? මේ ඵලය එකතු වුණාට පස්සේ පරාගණය වුණාට පස්සේ ඩිම්බ බීජ බවටපත් වෙලා මේක ඵලයක් බවටපත් වෙනවා. ඩිම්බ කෝෂයේ ඵලයක් බවටපත් වෙනවා. දැන් මේක ඇතුලේ තියෙන ඩිම්බ නෙමෙයි. මේක ඇතුලේ තියෙන දැන් බීජ. දැන් මෙයා ඩිම්බ කෝෂය නෙමෙයි. මෙතනදී අපි කිව්වේ ඩිම්බ කෝෂය කියලා. පරාගණයෙන් පස්සේ මේක විශාල වෙනවා ඵලයක් බවට. දැන් මේකට කියන්නේ ඵලය. ඩිම්බ කෝෂයේ ඵලයක් බවට පත් වෙනවා. මේක ඇතුලේ තිබුණේ ඩිම්බ. දැන් තියෙන ඩිම්බ බීජ බවට පත් වෙනවා. ඇතුලේ තියෙන බීජ. බීජ අපි ප්‍රෝහණය ඵල ලබා ගන්න. එහෙනම් අපි ඊළඟට යන් බීජය සහ ඵලය. ඊතර මම කිව්වා බීජය කොහොමද ඇති වෙන්නේ කියලා. බීජය ඇති වෙන්නේ ඩිම්බ කෝෂයේ වූ ඩිම්බම. ඵලය කොහොමද ඇති වෙන්නේ? අර ඩිම්බ කෝෂය තමයි ඵලයක් බවට වර්ධනය වෙන්නේ. ඊළඟට අපි බලමු ඵල සහ බීජවල විවිධත්වය. අපිට අපේ පරිසරයේ විවිධ ගෙඩි වර්ග අපි කියමු ඵල කියලා හම්බ වෙනවා. බීජ හම්බ වෙනවා. මේවා එකිනෙකට විශාල විවිධත්වයක් වෙනස්කම් දක්වනවා. අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට ඡායාරූප මගින් ඉතිරි කොටස් ඉදිරිපත් කරන්න. ඊළඟට අපි බලමු ව්‍යාප්තිය සහ අනුවර්තන. බීජ ව්‍යාප්ති වෙන්න පුළුවන් ක්‍රම මොනවාද? ව්‍යාප්තිය එකක් තමයි සුළඟ මඟ. දෙක ජලය මඟ. තුන සතුන් මඟ. හතර ස්ෆෝටනය. මේ විදිහට ඵලයක් තුල තිබෙන බීජ ව්‍යාප්ත වෙන්න පුළුවන්. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ සහ ඵල. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ
අපි බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ජලය මගින් ව්‍යාප්ත වන ඵල සහ බීජ ඔයගලන්ට රූප රාමු පෙළ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සතුන් මගින් ව්‍යාප්ත වන ඵල සහ බීජ රූප රාමුවක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්පෝටනේ කොහොමද මේ ව්‍යාප්ත වෙන්නේ? මොකද ව්‍යාප්තය කියන්නේ? මෞෂාකයේ ළඟ තිබෙන මේ බීජ ඵල එතනම වැටුණොත් ගොඩාක් බීජ රෝහණයේදී විනාශ වෙලා යනවා. ගහක් දෙකක් විතරයි සමහරට හටගන්නේ. ඒ නිසා මෞෂාකයේ කල්පනා කරනවා මෙයා ගොඩාක් ඈතකට ගිහිල්ලා රෝහණය වුණොත් ඒ දරුවන් හොඳින් වැඩේ කියලා. ඒ නිසා මෞෂාකයේ උපක්‍රමශීලී වෙනවා මේවා ඈතට ගෙනියන්න. ව්‍යාප්තිය කියන්නේ නම් ඈතට ගෙනියන්න, පතුරවන්න. සුළඟ මගින් ඒ නිසා පතුරවන්න අනුවර්තනය වෙලා හැඩ ගැහිලා. ඒතර සුළඟ මගින් ඈතට මේවා යන්න නම් මේ බීජය හෝ ඵලය වරින් වැඩි වෙලා හරියන්නේ. සුළඟ මගින් ඈතට යන්න නම් අනිවාර්යයෙන්ම මේවා සැහැල්ලු වෙන්න ඕන. පාවෙලා යන්න ඈතට ප්‍රසර කෙඳි වගේ විව්ව තියෙන්න ඕන. පියාපත් වගේ විව්ව තියෙන්න ඕන. අපි බලමු මොනවද කියලා. ජලය මගින් ව්‍යාප්ත වෙනවා නම් තව තැනකට යනවා නම් බීජය හෝ ඵලය පාවෙලා යන්න, ජලයේ පාවෙලා යන්න අනුවර්තන තියෙන්න ඕන. හැඩ ගැසීම් තිබෙන්න ඕන. අපි බලමු මොනවද කියලා. සතුන් මගින් ව්‍යාප්ත වන ඵල සහ බීජ. ඒතර සතෙක් මගින් ව්‍යාප්ත වෙන්න නම් මේ සතාව රවට්ටල මේ බීජය කොහෙකට හරි ගෙනියන්න ඕන. ඒ නිසා මේ බීජේ ඵලය රසවත්ව සුවඳවත්ව කන්න පුළුවන් කොටසක්. අපි කියනවා කාර්ය කොටසක් ඵලය වෙනවා. ඔගොල්ලෝ පළතුරු ලෙස කන ගොඩාක් ඵලයන් කන්න පුළුවන් කොටසක් තියෙනවා. පේර, ජම්බු, අඹ, එතකොට කජුපූලා කන්න කොටසක් තියෙනවා. එතකොට මේ සතුන් මොකද කරන්නේ? මේ කොටස කන්න ඇවිල්ලා මේ ඵලය අරගෙන යනවා. කාලා වෙන තැනක දානවා. එතන බීජ පැලවෙනවා. අන්න ව්‍යාප්තිය. කූඩල් වගේ ශාකවල ස්පෝටනේ පිපිරීමක් මගින් මෞෂාකයෙන් ඈතට බීජ ව්‍යාප්ත කරනවා. ඒ සඳහා ඒව හැඩගැසීම. එහෙනම් දරුවනේ මෙවැනිම තවත් පාඩමකින් මේ පාඩමේ ඉතිරි කොටස සමගින් සහ ඊළඟ පාඩම් සමගින් අප සමග එකතු වන්න කියලා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරමු. අපේ පාඩමේ පිළිබඳ ඔයගොල්ලන්ගේ අදහස් අප වෙත දන්වන්න. පාඩමේ මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අපිට කෝල් කරලා අහන්න, කමෙන්ට් කරන්න. එසේනම් ඔයගොල්ලන්ට සුවබර අනාගතයක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.